නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් සම්පසාදනී උතුම් සදහම් දේශනය. ඉතින් සම්පසාදනී උතුම් සදහම් දේශනය පිණිස ශ්‍රද්ධා රූපවාහිනියේ කාලය වෙන්නෙනවා. ඒ පිළිබඳව අපේක්ෂාවෙන් ප්‍රේක්ෂක අවකාශයේ රැඳෙන පින්වන්ත හැමදෙනාම අපි තාම දයාවෙන් පිළිගන්නවා, සිහිපත් කරගන්නවා. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මේ මොහොතේ උතුම් ධර්ම ශ්‍රවණය පිණිස කාලය අවස්ථාව සූදානම් කරගනිමු. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ඉතින් ස්වාමීනි අපට අනුකම්පාවෙන් ඒ උතුම් ධර්මානුශාසනාව සිදු කිරීමට කාලය අවසරයි ස්වාමීනි. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්නල්ලුක ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින සම්පසාදනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර වාසය කරන පින්වත් විශ්ව ප්‍රනාන්දු මහතා විසින්. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි සූදානම් වෙන්නේ කලාතුරකින් මේ ලෝකෙට පහළ වී වදාළ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ධර්මයේ ඉගෙනගෙන අපේ ජීවිතේ යහපත් කරගන්න. භාග්‍යවතුන් වහන්සේ වදාලා අපි බොහෝ කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් සතර අපාය මහගෙදර කර ගනිමින් සසරේ සිරිසරා යනවා. සසර කියලා කියනවා. සසර කියලා කියන්නේ මොකක්ද? ඉපදෙමින් මැරෙමින් යන ස්වභාවය. එතකොට අප හැම දිනාටම උරුම මේ ස්වභාවය. ඉපදුණු හැම කෙනාටම මූණ දෙන්න තියෙන සත්‍යයක් තියෙනවා. ඒකට කියනවා ආර්ය සත්‍ය කියලා. ඉපදුන හැම කෙනාටම හැම සත්වෙක්ටම දුක උරුමයි. භාගතුන් වහන්සේ වදාලා ආර්ය සත්‍ය හතරක්. මේ ලෝකේ තියෙන සත්‍ය හතරක්. ඒ තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. දුක කියලා කියන්නේ මොකක්ද? භාගතුන් වහන්සේ වදාලා ඉපදීම කියලා කියන්නේ දුකක්. ඉපදුන නිසා තමයි අප හැම දිනාටම ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් මේ සසරේ දුක් විඳිමින් යන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට භාගතුන් වහන්සේ වදාලා අප හැම දිනාම වයසට යනවා. වයසට යෑම කියලා කියන්නේ දුකක්. කෙස් පැහිලා, හම රැලි වැටිලා, දත් වැටිලා, මල මූත්‍ර ගොඩේ වැටිලා ඉන්න වෙනවා. නේ? ඒක තමයි සත්‍යය. අපට මූණ දෙන්න තියෙන සත්‍ය මේදී දුක නම් වූ ආර්ය සත්‍ය. ජරාවටපත් වීම. ඒතර අපි වයසට යන්නේ නැද්ද? හැමදේම මෙහෙම ඉන්නවද? නෑ. කෙස් පැහිලා, හම රැලි වැටිලා,
දත් වැටිලා විරූපී වෙනවා. ලස්සන තියෙන රූපය විරූප වෙලා යනවා යම් දවසක. ඒක දුකක්. ඒ දුක අවබෝධ කරන්න කිව්වා. ඒ වගේම තමයි ලෙඩවීම. අපි හැමෝම ලෙඩ වෙනවා. ලෙඩ නොවන කෙනෙක් නෑ මේ ලෝකේ. අපි ලෙඩ වුණාම අපිට ඒක කායික වශයෙන් මහා දුකක්. මානසික වශයෙන් ඒක දුකක්. එතකොට ලෙඩ වුණාම අපිට සපක් තියනවද? නෑ. අපිට කරකසු කටුකු දුක් විඳින්න සිද්ධ වෙනවා ලෙඩ වුණාම. එහෙනම් ලෙඩවීම කියලා කියන්නේ මේ අපිට අපේ ජීවිතේ අත්දකින්න ලැබෙන සත්‍යයක්. අපේ ජීවිතේ සිද්ධ වෙන දෙයක් දුකක්. ඒ වගේම තමයි අපි හැමෝම මැරෙනවා. හැම සත්වයක්ම ඉපදුණු හැම කෙනාම මැරලා යනවා. ඒ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒ මරණය කොයි මොහොතේ සිද්ධ වෙද කියලා අපි දන්නේ නැහැ. කොයි වෙලාවේ, කොයි මොහොතේ, කොයි විදිහට සිද්ධ වෙද කියලා අපි දන්නේ නැහැ. දවසට කී දෙනෙක් මැරෙනවද මේ ලෝකේ? එතකොට මරණය කියලා කියන්නේ අපිට මුහුණ දෙන්න තියෙන මහා දුකක්. ඒ වගේම තමයි භාගතුන් වහන්සේ වදාලා ප්‍රේයයන්ගෙන් වෙන්වීම කියලා කියන්නේ දුකක්. ප්‍රේතයන් වෙන් වෙනවා අපිට. අපි ආදරය කරන අපේ අම්මා තාත්තා නෑදෑ හිත මිතුරන්ගෙන් අපිට යම් දවසක වෙන් වෙන්න වෙනවා. අපිට හැමදාම එකට ජීවත් වෙන්න හම්බෙන්නේ නෑ, తాවකාලිකයි. එතකොට ප්‍රියයන් වෙන වුණාම අපිට දුකද සැපද තියෙන්නේ? දුකක්. ඒකිනුව මැරුණාම පපුවත් ගහ අඬන්නේ. අනේ අපිව දාලා යන්න එපා. ආයමත් අපි ළඟට එන්න. මේ ආදී නොයෙකුත් විදිහට විලාපතියදී අඬනවා. ඇයි? මැරෙනවා කියලා දන්නේ නැහැ. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවා කියලා එයා දන්නේ නැහැ. එයාගේ ජීවිතේ ධර්මයේ පුරුදු කරලා නැහැ. ඒ සත්‍යය දන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරපු කෙනා මේ දුක නම් වාර සත්‍ය අවබෝධ කරපු කෙනා දුක් වෙන්නේ. එයා දන්නවා මට මේකට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒ නිසා පින්වත්නි, අපි මේ සසර ගත්තොත් අපේ ජීවිතේ පටන් ගත තැන හොයන්න බෑ කිව්වා. භාගතුන් වහන්සේ වදාලා. එතකොට ඉපදෙමි මැරෙමි යන ස්වභාව ඉක්මවා යන්න තමයි භාගතුන් වහන්සේ මේ ධර්මයේ වදාළේ. එතකොට මේ යම් කෙනෙක් මේ ධර්මය අදහගෙන ඒ ධර්මයේ කෙරෙහි පැහැදීමෙන් යුතුව මේ ධර්මය පුරුදු කරනවා නම් එයාට පුළුවන්කම ලැබෙනවා දුකින් නිදහස් වෙන්න. දුකින් නිදහස් වීම පිණිස එයාට උපකාර වෙන්නේ පින. දැන් මිනිසෙක් වෙන්න පින ඕනේ. මිනිසෙක් වුණ පමණින් එයාට ධර්මයේ මොන ගෙහෙන්නේ නැහැ. දැන් මේ ලෝකේ කෝටි ගණන් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු අතරින් ඊ타ත්ම ටික දෙනයි මේ ධර්මය අහන්නේ. ඊ타ත්ම සුළු පිරිසයි ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ ගෙවන්නේ, දන් දෙන්නේ, සිල් රකින්නේ, බණ භාවනා ආදී කරගන්නේ. මේ යහපතේ හැසිරෙන්නේ ඊ타ත්ම සුළු පිරිසයි. ඒකනේ භාගතුන් වහන්සේ වදාළේ මේ පොත්තට ගත්ත පස් ටිකක් වගේ මේ සුළු පිරිසයි මේකෙන් ඈතට යන්නේ. මේ ධර්මයෙන් යහපත උදා කරගන්නේ ඊ타ත්ම ටික පිරිසයි. මේ මහා පොළොව වගේ පිරිසක් සතර අපාය උපදිනවා. ඒක තමයි ධර්මතාවය. ඒ නිසා පින්වත්නි, අපට මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවක්. මේ බුද්ධ ශාසනයේ අවසන් යුගය. ඉස්සරහට මොනවද කියලා අපි දන්නේ නැහැ. අනාගතේ සුබ නැහැ. සුබානාගතයක් අපිට නැහැ. භාගතුන් වහන්සේ වදාලා අනාගතේ සත්වයා මොකද වෙන්නේ? පිරිහිනවා. පිරිහි යනවා, තවතවත් පිරිහෙනවා. අම්මා තාත්තා අඳුරන්නේ නැති ගානට මිනිස්සයාපත් වෙනවා. අම්මා පුතත් එක්ක ඉන්නවා, තාත්තා දුවත් එක්ක ඉන්නවා. තිරසන්නු ගානට මිනිස්සු පිරිහෙනවා. අදත් එහෙම ලක්ෂණ අපිට දකින්න නැද්ද වර්තමානයේ? තියෙනවා. ඒකයි. ඒ නිසා
අපේ ජීවිතේ යහපත උදා කරගන්න අපි කැමති වෙන්න ඕනේ මේ ලැබුණු අවස්ථාවේ. මේක අහිමි වුණොත් නම් අපිට මේ වගේ අවස්ථාවක් ආයෙ හම්බ වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා පින්වත්නි අපි මේ ධර්මයේ හොඳට ඉගෙනගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් අද අපි ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායේ අඩංගු වන චූල දුක්ඛස්කන්ධ සූත්‍රය. දුක් ගොඩක් ගැන වදාළ කුඩා දේශනාව. ඒ දිනවල භාගතුන් වහන්සේ වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තුවේ නීග්‍රෝධාරාමයේ. එදා මහා නාම ශාක්‍ය රජු භාගතුන් වහන්සේ බැහැ දකින්න ගියා. ගිහින් භාගතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. මේ මහා නාම ශාක්‍ය රජු භාගතුන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී භාගතුන් වහන්සේ විසින් අපට කියා දීපු ධර්මයක් හැටියට බොහෝ කාලයක් තිස්සේ මම මේ ගැන දැනගෙන ඉන්නවා. ඒ මොකක්ද? ලෝභය කියන්නේ හිත කිල්ලු කරන දෙයක්. ද්වේෂය කියලා කියන්නේ සිත කිලුටු කරන දෙයක්. මෝහය කියලා කියන්නේ සිත කිලුටු කරන දෙයක් කියලා මම අහලා තියෙනවා. දැන් මහා නාම ශාක්‍ය රජු කියලා කියන්නේ සෝතාපන්න ශ්‍රාවකෙක්. දැන් මේ මහා නාම භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහන දේ මේ. ඉතින් මහා නාම ශාක්‍ය රජු අහනවා ඉතින් ස්වාමීනි ලෝභය කියන්නේ සිත කිල්ලු කරන දෙයක්. ද්වේෂය කියන්නේ සිත කිල්ලු කරන දෙයක්. මෝහය කියන්නේ සිත කිලුටු කරන දෙයක් කියලා භාගතුන් වහන්සේ විසින් අපට කියා දීපු ධර්මය මම දැනගෙන හිටියත් සමහර දවස්වලට ලෝභය මගේ හිත යට කරලා දානවා. ද්වේෂයත් මගේ හිත යට කරලා දානවා. මෝහයත් මගේ හිත යට කරලා දානවා. ස්වාමීනි එතකොට මට මෙහෙම හිතෙනවා. සමහර දවස්වලට ලෝභය මේ සිත යට කරලා දාන්නේ මගේ හිතෙන් මොකක් දුරුුනේ නැති නිසාද කියලා මෙයාට හිතනවා කියනවා. ද්වේෂය සිත යට කරලා දාන්නේ මගේ සිතෙන් මොකක් දුරුුනේ නැති නිසාද? මෝහයත් මගේ සිත යට කරලා දාන්නේ මගේ හිතෙන් මොකක් දුරුුනේ නැති නිසාද කියලා මෙයාට හිතෙනවා කියනවා. මේ භාගතුන් වහන්සේ වදාලා මහා නාම සමහර දවස්වලට ලෝභය ඔබේ හිත යට කරලා දානවා නම්, ද්වේෂය ඔබේ සිත යට කරලා දානවා නම්, මෝහය ඔබේ සිත යට කරලා දානවා නම් ඔබ තුල ප්‍රහාණය වෙලා නැත්තේ, නැති වෙලා නැත්තේ ඒවමයි. රාග ලෝභ දේශ මෝහමයි ප්‍රහාණය වෙලා නැත්තේ. මහා නාම ඔබ තුල ඔය ලෝභ දේශ මෝහ ප්‍රහාණය වෙලා ගියා නම් ඔබ කවදාවත් ගිහි ගෙදර ඉන්නේ නැහැ. කාම සම්පත් විඳින්නේ නැහැ. මහා නාම ඔබ තුලේ ලෝභ දේශ මෝහ නැති නොවන නිසාමයි ගිහි ගෙදර ඉන්නේ. කාම සම්පත් විඳින්නේ. දැන් ලෝභ දේශ මෝහ ප්‍රහාණය වෙන්නේ කාටද? රහතන් වහන්සේට. නිවන අවබෝධ කරපු උත්මයන් වහන්සේලාට මේ ලෝභ දේශ මෝහ ප්‍රහාණය වෙන්නේ. එතකොට රහතන් වහන්සේ නමකට පුළුවන් ද ගෙදර වාසය කරන්න? බෑ. එතකොට ගෙදර ඉන්නවා නම් එයාට, ගිහිගේ වාසය කරනවා නම් එයාට ලෝභ දේශ මෝහ තියෙනවා. භාගතුන් වහන්සේ වදාරනවා මහා නාම ආර්ය ශ්‍රාවකයා දිනු කළ ප්‍රඥාවෙන් යථාර්ථය දැක්කොත් මේ කාමයන්ගේ ආස්වාදයේ චුට්ටයි කියලා. මේ කාමයන් නිසා විඳින දුක් කම්කටොළු පසුතැවිලි ගොඩාක් තියෙනවා කියලා. අන්නේ ආර්ය ශ්‍රාවකයා කාමයන්ගෙන් වෙන් වී තිබෙන, අකුසල ධර්මයන්ගෙන් වෙන් වී තිබෙන ප්‍රීති සැපයක් සාක්ෂාත් කළේ නැත්නම්, ඊට ඉහළ සාන්ත සමාධියක්වත් සාක්ෂාත් කළේ නැත්නම්, ඒ තනත්තා ඒ තාක්ම ඉන්නේ කාමයන්ට නොයැටෙන කෙනෙක් හැටියට නොවේ. කාමයන්ට වැටෙන ස්වභාවයෙන් ඉන්නේ. එතකොට
මේ කාමයන්ගෙන් අත් මිදෙන්න ඒ කාමයන්ගේ ආදීනව එයා හිතන්න ඕනේ. එහෙම නැත්නම් එයාට මේ කාමයන් දුරු කරන්න බෑ. එතකොට කාමයන් චුට්ටයි කියලා අවබෝධ කළොත් මේ කාමයන්ගේ ආස්වාදයේ චුට්ටයි කියලා යම් කෙනෙක් අවබෝධ කළොත් එයාට පුළුවන් මේ කාමයන්ගෙන් නිදහස් වෙන්න. භාගතුන් වහන්සේ වදාලා මහා නාම යම් දවසක ආර්ය ශ්‍රාවකයා දියුණු කරපු ප්‍රඥාවෙන් අවබෝධ කළොත් මේ කාමයේ තියෙන ආස්වාදය නම් චුට්ටයි. නමුත් දුක් කම්කටොළු පීඩා ගොඩාක් තියෙනවා කියලා ඒ ආර්ය ශ්‍රාවකයා කාමයෙන් වෙන් වුණ අකුසලයෙන් වෙන් වුණ ප්‍රීති සැපයක් සාක්ෂාත් කළොත් ඒ වගේ වෙනස් සමාධියක් හරි සාක්ෂාත් කළොත් එතකොට නම් ඒ කෙනා කාමයන්ට වැටෙන්නේ නෑ. එතකොට ඒ ආර්ය ශ්‍රාවකයා දිනුකෝ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕනේ මේ කාමයේ තියෙන ආස්වාදය චුට්ටයි කියලා. නැත්තම් එයාට ඒක අවබෝධ කරගන්න ඒක නිදහස් වෙන්න බෑ කාමයන්ගෙන්. භාගතුන් වහන්සේ වදාලා මහා නාමයට දේශනා කරනවා මහා නාම සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් මම මේ බෝසත් බව තුල ඉන්න කාලෙදී මටත් ওই වගේ අදහසක් ඇති වුණා. කාමයන්ගේ ආස්වාදේ නම් හරීම චුට්ටයි. ඒ වුණාට දුක්ඛම් කටළු පීඩා ගොඩාක් තියෙනවා කියලා. දියුණු කරු ප්‍රඥාවෙන් මම මේ විදිහට යථාර්ථය දැක්ක කියනවා. කවුද මේ? බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ ඉන්නකොට. නමුත් මහා නාම කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල වලින් වෙන් වෙලා ඇති වෙන ප්‍රීති සැපයක් මට අත්දකින්න බැරි වුණා. ඊට වඩා ඉහළ සාන්ත සමාධියක්වත් අත්දකින්න මට බැරි වුණා. ඒ තාක්ම මම ප්‍රතිඥා දුන්නේ නෑ කාමයන්ට නොයැටෙන කෙනෙක් කියලා. ඒක බුදුරයන් වහන්සේලාගේ ස්වභාවය, ධර්මතාවය. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ ඒ කාමයන්ගේ ආස්වාදයේ චුට්ටයි කියලා අවබෝධ කරලා තියෙනවා. නමුත් ඊට වඩා ඉහළ සමාධියක් සාක්ෂාත් කරන්න බැරි වුණා කියනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාලා මහා නාම යම් දවසක දියුණු කරන ලද ප්‍රඥාවෙන් මම යථාර්ථය දැක්කාද මේ කාමයන්ගේ ආස්වාදේ නම් චුට්ටයි කියලා. ඒ වුණාට දුක් පීඩා කරදර නම් ගොඩාක් තියෙනවා කියලා. ඉතින් මම කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා ප්‍රීති සැපයක් අත්දකින්න පටන් ගත්තා. ඊට වඩා සාන්ත සමාධියකුත් අත්දකින්න පටන් ගත්තා. ආන් එතකොට තමයි මම ප්‍රතිඥා දුන්නේ ආයෙත් නම් කාමයන්ට වැටෙන්නේ නෑ කියලා. එතකම් ප්‍රතිඥා දුන්නේ නෑ. සාක්ෂාත් කරනකම් ප්‍රතිඥා දෙන්නේ නෑ දුරු කළා කියලා. ඒක බුදුරුන්ගේ ස්වභාවය. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා මහා නාම කාමයන්ගේ ආස්වාදය කියන්නේ මොකක්ද? කෝච මහා නාම කාමානං අස්සාදෝ පංචමේ මහා නාම කාම ගුණා කතමේ පංච. පින්වත් මහා නාම මේ කාම ගුණ පහක් තියෙනවා. ඒ පහ මොනවද? දැන් අපි කාමය ගැන කතා කරා. කාමයෙන් නිදහස් වෙන්න ඕනේ කියලා කතා කළා. කාමය කියලා කියන්නේ දුකක් කියලා කතා කළා. කාමයෙන් ලැබෙන ආස්වාදය බොහොම චුට්ටයි. නමුත් ආදීනවමයි ගොඩක් තියෙන්නේ. දැන් භාගතුන් වහන්සේ මේ කාමය කියලා කියන්නේ මොකක්ද කියලා විස්තර කරනවා. භාගතුන් වහන්සේ වදාලා කාම ගුණ පහක් තියෙනවා. ඒ පහ මොනවද? ඇසෙන් බලන රූප තියෙනවා. බොහෝම ලස්සන. ඉට්ටා, කන්තා, මනාපා, පිය රූපා, කාමූප සංහිතා රජනීය. ඇසෙන් බලන රූප තියෙනවා බොහෝම ලස්සන. සිත් ඇදගන්න, කැමැත්ත ඇති වෙන, රාගය ඇති වෙන රූප තියෙනවා. කනෙන් අහන ශබ්ද තියෙනවා.
බොහෝම ලස්සන, සිත් ඇදගන්න, කැමැත්ත ඇති වෙන, රාගය ඇති වෙන. ඒ වගේම ගඳ තියෙනවා. බොහෝම ලස්සන, හිත ඇදගන්න, කැමැත්ත ඇති වෙන, රාගය ඇති වෙන. ඒ වගේම රස තියෙනවා. බොහෝම ලස්සන, කැමැත්ත ඇති වෙන, සිත් ඇදගන්න, රාගය ඇති වෙන රස තියෙනවා. ඒ වගේම පහසක් තියෙනවා. හිත ඇදගන්න, කැමැත්ත ඇති වෙන, රාගය ඇති වෙන. මේක තමයි කාම ගුණ. මේවට තමයි කාම ගුණ කියලා කියන්නේ. එතකොට කාමය අපි මේකට තමයි කැමති වෙන්නේ. අපි ලස්සන රූප දකින්න කැමති. ලස්සන ශබ්ද අහන්න කැමති. ප්‍රියමනාප සිත් ඇද ගන්නා උදේ අපේ හිත ඇදලා යනවා. ප්‍රියමනාප සුවඳට අපේ හිත ඇදලා යනවා. අපි කැමතියි ඒකට. ප්‍රියමනාප රසට අපි ඇදලා යනවා. කෑ මතක් වෙද්දිත් අපිට කෙලවුණනවා. ඇයි ඒක මතක් වෙනකොට ඒ ආස්වාදය අපිට දැනෙනවා. ඒ වගේම පහස අපි ප්‍රියමනාප වූ පහසක් ලබන්න කැමති. ඒක තමයි කාම ගුණ. මහා නාම මේ කාම ගුණ පහ හේතු කරගෙන යම්කිසි සැපයක් සොම්නසක් ඇති වුණොත් ඒක තමයි කාමයන්ගේ ආස්වාදය. ඒක තමයි කාමයන්ගේ ආස්වාදය. ඉතින් ආස්වාද වෙනුවෙන් තමයි අපි හැමදේම මේ කරන්නේ. ඇසින් ලස්සන රූප බලන්න, ශබ්ද අහන්න. ඒ වෙනුවෙන් තමයි අපි හැමදේම මේ කාම ගුණ විඳින්න. භාගතුන් වහන්සේ වදාලා මහා නාම කාමයන්ගේ ආදීනව කියන්නේ මොකක්ද? දැන් භාගතුන් වහන්සේ මේ කාමයන්ගේ ආදීනව කියලා දෙනවා. මහා නාම ගිහි ජීවිතයේ ගෙවන කෙනෙක් ජීවත් වෙන්න ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕනේ. දෑතේ වැඩ හරි, ගණන් ඉලව් හදන එක හරි, වෙළ හෙළඳාම් කරන එක හරි, ගොවිතැන්පත් කරන එක හරි, ආණ්ඩුවේ රස්සාවක් හරි, හමුදාවට ගිහින් හරි, නොඑක් විදිහින් රස්සාවල් කරන්න ඕනේ ජීවිතය ගෙවන්න නම්. එතකොට මේ රස්සාවල් කරද්දී ආයෙත් සීතලයි කියලා බෑ. ප්‍රශ්නේ කියලා බෑ. මඳුරෝ ඉන්නවා කියලා, මැස්සෝ ඉන්නවා කියලා බෑ. ආහුලන් තියෙනවා, සර්පයෝ ඉන්නවා කියලා බෑ. බඩගින්නෙන්, පිපාසයෙන් මෙරි හරි රස්සාවල් කරන්න වෙනවා. මොකටද මෙහෙම කරන්නේ? අර කාම ගුණ විඳින්න ආසාවෙන්. ඒ කාමයේ තියෙන ආස්වාදය වෙනුවෙන් තමයි මේ හැම දුකක්ම විඳින්නේ. දැන් අපි පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ යනවා, ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නේ මොකටද? අපි ඇහුවොත් ඉගෙන ගන්නේ මොකටද කියලා. කියන්නේ මොකක්ද? මම ડોක්ටර් කෙනෙක් වෙනවා. මම ඉංජිනේර කෙනෙක් වෙනවා. ඕක නේද අරමුණ? මොකද්ද මේ අරමුණ? කාමයන්ගෙන් සතුටු වෙන්න. සල්ලි හම්බ කරලා සතුටු වෙන්න. සල්ලි හම්බ කරන්නේ නිකන්ද නෑ, කාමයන්ගෙන් සතුටු වෙන්න. නේද? එතකොට සමහරව ඉන්නවා බිස්නස් කරනවා. සමහරව ඉන්නවා ගොවිතැන්පත් කරනවා. උදේ පාන්දර නැගිටලා වැඩට යනවා. ගිහිලා හවසට එනවා. හැමදේම ඕක නේද? හැමදේම එකම නේද වෙන්නේ? උදේ නැගිටිනවා හවස එනවා. උදේ නැගිටිනවා හවස එනවා. නේ? රස්සාවක් කරන කෙනා. එතකොට අපි මොනතරම් කැපකිරීම කරනවද, මොනතරම් දුකක් විඳිනවද ඒ දේ ලබා ගන්න. සල්ලි හම්බ කරන්න. අවසාන ඉලක්කය කාමය. කෙනෙක් ඉන්න රස්සාවක් කරනවා. එයා දවසේ පඩිය ගත්තාම මාසේ පඩිය ගන්නකම් එයා රස්සාවට යන මාසයක් තිස්සේ මහා දුකක් විඳිනවා. ඊළඟට පඩිය හම්බ වෙන මාස අවසානයේ. එතකොට මේ සල්ලි එයා ගත්තාම, මේ පඩිය ගත්තාම අතට එයාට මහත් වූ සතුටක් තියෙනවා, සොම්නසක් තියෙනවා. නේද? ඊට පස්සේ සල්ලි වලින් මොකද කරන්නේ එයා? කාමයන්ගෙන් සතුට වෙනවා. ඒතර මාසයක් තිස්සේ විඳපු දුක ඔක්කොම එයාට අමතකයි. ඒක තමයි කාමයේ ස්වභාවය. කාමයේ දුරු කරපු නැති කෙනාගේ ස්වභාවය එහෙම එකක්. ඒ අහුවෙලා යනවා මේ දෙයට. ඒ වෙනුවෙන් එයා හැම දුකක්ම විඳින්නේ. නේද? ඒක තමයි ස්වභාවය.
ඉතින් භාගතුන් වහන්සේ වදාලා මහා නාම ඔය විදිහට ගිහි ගෙදර ඉන්න කෙනා මහන්සි වෙන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. වීරිය කරන්න ඕනේ. නමුත් ආදායම් මුකුත් නැති වුණොත් ප්‍රතිඵල මුකුත් නැති වුණොත් එතකොට මොකද වෙන්නේ? ශෝක වෙනවා. දැන් කෙනෙක් බිස්නස් එකක් පටන් අරන් ඒක මොකද වෙන්නේ? බංකොලොත් වෙනවා. මොකක් හරි දෙයක් වෙලා ඒක විනාශ වෙලා යනවා. ඒතර එයා මොකද කරන්නේ? ශෝක වෙනවා. අනේ මම වෙච්ච මහන්සිය මට නැතිව ගියා කියලා එයා ශෝක වෙනවා. කලන්තේ හැදෙනවා. වැළපෙනවා. පපුවේ යත් ගගහඬනවා. පිස්සු හැදෙනුණත් පුළුවන්. අයියෝ මගේ උත්සාහය වතුර ගියා. මගේ මහන්සියේ කිසි පළක් වුණේ නෑනේ කියලා. මහා නාම මේ ජීවිතයේදී මත් දකින්න ලැබෙන මේ දුක් ගොඩ කාමයන්ගේ ආදීනෝමයි. කාමයන් නිසාමයි. කාමයන් මුල් කරගෙනමයි. කාම අවුලෙන්මයි. කාම හේතුවෙන්මයි මේ දුක් ගොඩ ඇති වෙන්නේ. මේ කාමයන්ගේ ආදීනෝ භාගතුන් වහන්සේ විස්තර කරන්නේ. ඒතර බලන්න තමන්ගේ ජීවිතේ මේ දේ වෙලා නැද්ද කියලා, වෙන්නේ නැද්ද කියලා. මේ ධර්මයෙන් තියෙන තමා තුළින් දකින්න, තමන්ට ගලප ගන්න. තමන්ට මේ ධර්මයෙන් ගලපගෙන ඒ තුළින් තමන්ගේ ජීවිතේ දකින්න මේ ඇත්ත ස්වභාවය. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා මහා නාම ගිහි ගෙදර ඉන්න කෙනා ඔය විදිහට උත්සාහ කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, වීරිය කරන්න ඕනේ. එතකොට අතමිට සරු වෙනවා. කෙනෙකුගේ ජීවිතය ඒ විදිහට උත්සාහ කරනකොට එයාගේ අතමිට සරු වෙනවා. ඊට පස්සේ දුක් විඳින්නේ මොකටද? ඒ හරියම් කරපු දේවල් ආරක්ෂා කරගන්න තියෙන අවුලට මැදි වෙලා. අනේ මං හරි හම්බ කරපු දේවල් ආණ්ඩුවට ගන්න නැත්තම්, උරහතුරු ගන්න නැත්තම්, ගින්නට පිච්චෙන්නේ නැත්තම්, වතුරේ ගහගෙන යන්නේ නැත්තම්, අපි අකමැති උදවිය ගන්නේ නැත්තම් කියලා එයා හිතනවා. ඉස්සෙම හැමතිස්සෙම ඉන්නේ බයින්. තැති ගැනීමෙන් තමයි ඉන්නේ. එයාට සැපක් නැහැ. සල්ලි හම්බ කරන ගොඩ ගහගත්තා කියලා, වටිනා දේවල් රැස් කරගත්තා කියලා එයා සැපෙන් ඉන්නේ නැහැ. එයා ඉන්නේ බයින්, තැති ගැනීමෙන්. බලන්න මේ කාමයන්ගේ ආදීනව. ඉතින් මේ පුද්ගලයා ওই විදිහට තමන්ගේ දීපල ආරක්ෂා කරගෙන රැකගෙන ඉන්නකොට ආණ්ඩුවෙන් හරි අරගන්නවා. නැත්තම් හොරු අරගන්නවා. නැත්තම් ගින්නට පිච්චෙනවා. එක්ක වතුරේ ගහගෙන යනවා. එහෙම නැත්තම් අකමැති උදවිය ඒව අරගන්නවා. එතකොට එයා ශෝක කරනවා. කලන්තේ හැදලා වැටෙනවා, විලාප තියෙනවා. පපුවේ යත් ගගහඬනවා. පිස්සුණත් හැදෙන්න පුළුවන්. අයියෝ මං හම්බ කරපු දේවල් මට නැති වුණා කියලා. මහා නාම මේ ජීවිතයේදී මත් දකින්න ওই දුක් ගොඩත් කාමයන්ගේ ආදීනෝමයි. කාමයන් නිසාමයි. කාමයන් මුල් කරගෙනමයි. කාම අවුලෙන්මයි. කාම හේතුවෙන්මයි ওই දුක් ගොඩ ඇති වෙන්නේ. ඒතර මේ දේවල් මේ ලෝකෙ වෙන්නේ නැද්ද? වෙනවා. දැන් ව්‍යසන හට ගන්නවා, නොයෙකුත් දේවල් වෙනවා, ගින්නෙන් පිච්චෙනවා, උගන් වතුර ගලනවා. එතකොට අර තිබිට තමන්ගේ වටිනා දේවල් නැති වෙන්නේ නැද්ද? නැති වුනහම අඬනවා, ශෝක කරනවා. නේ අනේ මට හැමදේම නැති වුණා කියනවා. අඬ ඉන්නවා. මේ කාමයන්ගේ ආදීනවා. භාගතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. මේක සත්‍යද අසත්‍යද? සත්‍යය. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා කාමයන්ගේ ආදීනව ගැන තවදුරටත් කියනවා නම් මහා නාම. කාමයන් නිසාමයි, කාමයන් මුල් කරගෙනමයි, කාම අවුලෙන්මයි, කාමයන් හේතුවෙන්මයි මේ රජුරුත් එක්ක යුද්ධ කරන්නේ. සිටුරුත් එක්ක යුද්ධ කරන්නේ. ඒ වගේම ගිහියොත් එක්ක රණ්ඩු අල්ලන්නේ. අම්මා පුතත් එක්ක රණ්ඩු අල්ලන්නේ. පුතා අම්මත් එක්ක රණ්ඩු අල්ලන්නේ. තාත්තා පුතත් එක්ක රණ්ඩු අල්ලන්නේ. පුතා තාත්තත් එක්ක රණ්ඩු අල්ලන්නේ. සහෝදරයා සහෝදරයන් එක්ක රණ්ඩු අල්ලන්නේ. සහෝදරයා සහෝදරියත් එක්ක රණ්ඩු අල්ලන්නේ. සහෝදරී සහෝදරයන් එක්ක රණ්ඩු අල්ලන්නේ. ඔය විදිහට කාලකෝලහල කරගනිමින් ආරවුල් හදාගනිමින් එකිනෙකා අත් වලින් ගහ ගන්නවා. ගල් වලින් ගහ ගන්නවා, පොළොව වලින් ගහ ගන්නවා, අව්‍යායුධ වලින් ගහ ගන්නවා. ඒවට මැදි වෙලා මැරලා යනවා. මාරාන්තික දුක් විඳින්න වෙනවා. මහා නාම මේ ජීවිතයේදී මත් දකින්න ලැබෙන මේ දුක් ගොඩක් කාමයන්ගේ ආදීනෝමයි. කාමයන් නිසාමයි. කාමයන් මුල් කරගෙනමයි. ඒතර බලන්න මේ කාමයන් මුල් කරගෙන රජු රණ්ඩ කරනවා. දැන් අප රටවල් ගත්තොත් එහෙම දැන් වර්තමානෙත් එහෙමනේ. රුසියාව යුක්‍රේනය බලන්න යුද්ධය. කාමයන් හේතු කරගෙන, කාමයන් මුල් කරගෙන
මේ ව්‍යසන හටගන්නේ. එතකොට අම්මා පුතත් එක්ක රණ්ඩු අල්ලනවා. නෑදෑයොත් එක්ක රණ්ඩු අල්ලනවා. ඊට කඩන් වලට, දීපල වස්තුවට, නොයෙකුත් දේවල් වලට මේ කාමයන් මුල් කරගෙන මේ රණ්ඩු අල්ලනවා. ඊට පස්සේ මහත් වූ දුකටපත් වෙනවා. මේක මේ කාමයන්ගේ ආදීනවමයි. කාමයන් නිසාමයි. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා කාමයන්ගේ ආදීනව ගැන තවදුරටත් කියනවා නම් මහා නාම. කාමයන් නිසාම, කාමයන් මුල් කරගෙනම, කාම අවුල් නිසාම, කාමයන් හේතු වෙන්න අවියාවුද අරගෙන, යුදෑඳුම් මැදගෙන දෙපැත්තට බෙදිලා රණ බිමට යනවා. ඊතල විදිද්දී, හෙල්ල පාරවල් විදිද්දී, කඩු කිනිසිලල දෙද්දී රණ බිමට යනවා. ඔවුන් එහෙ ගිහිල්ලා ඊතල වලින් විඳ ගන්නවා. හෙල්ල වලින් විඳ ගන්නවා. කඩු වලින් හිස ගසා දානවා. අන්තිමේදී උන් මැරලා යනවා. එතකොට මාරාන්තික දුක් විඳිනවා. මහා නාම මේ ජීවිතයේදී මත්දකින්න ලැබෙන මේ දුක් ගොඩ කාමයන්ගේ ආදීනවමයි. කාමයන් නිසාමයි. එතකොට යුද්ධ කරනවා, වෙඩි තියා ගන්නවා. මේ හැම දෙයක්ම මේ කාමයන් මුල් කරගෙන තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ යුද්ධ කරන අයගේ ජීවිත නැති වෙලා යනවා. නැත්තම් මාරාන්තික දුකට ගොදුරු වෙනවා. කුමක් නිසාද මේ? කාමයන්ගේ ආදීනව නිසා. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා කාමයන්ගේ ආදීනව ගැන තවත් කියනවා නම් මහා නාම. කාමයන් නිසාම, කාමයන් මුල් කරගෙනම, කාම අවුලින්ම, කාමයන් හේතු කොටගෙනම ගෙවල් බිඳිනවා. ගම් පිටින් කොල්ල කනවා. ගෙවල් වලට පැනලා මිනිස්සු බය කරලා කොල්ල කනවා. පාර යන මිනිසුන්ගෙන් මංකොල්ල කනවා. කාන්තාවන්ට බලහත්කාරකම් කරනවා. අන්තිමේදී ඒ හොරුන් ආණ්ඩුවට අහු වෙනවා. ඊට පස්සේ විවිධාකාර වද මන්දන වලට අහු වෙනවා. එතකොට මේ වැරදි කරද්දී කුමක් වෙනවද මේ හොරකම් කරන්නේ? ගෙවල් මිදින්නේ. කාමයන්ගෙන් සතුටු වෙන්නේ. හොරකම් කළා තව කෙනෙක්ගේ දෙයක් අරගෙන එයා ඒකෙන් සතුටු වෙන්න බලනවා කාමයන්ගෙන්. ඒ වෙනුවෙන් තමයි මේ හැම වැරදි වැඩක්ම කරන්නේ. එතකොට එහෙම කරද්දී එයා අත්අඩංගුවට ගන්නවා. වර්තමාන නම් අත්අඩංගුවට ගන්න පොලිසිය හිරකෝටුවට දානවා. නමුත් ඒ කාලේ තිබිච්ච වදබන්ධන ගැන භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඔවුන්ට කස වලින් තලනවා, වී වලින් තලනවා, දණ මුගුරු වලින් තලනවා, අත් කපලා දානවා කියනවා. කකුල් කපලා දානවා කියනවා. අත් කකුල් කපලා දානවා කියනවා. කන කපනවා, නාසය කපනවා, හිස් කබල චප්ප කරලා දානවා. බලන්න මේ කාමයන් නිසා මිදින් දුක අන්තිමේදී. ඊළඟට හිස් කබලේ ඇටේ මතුවෙනකල් බුරුල් දාලා හූරනවා කියනවා. යකඩ අණු වලින් කට පළල් කරලා ගිනි පන්දම් ඔබනවා කියනවා. ඇඟේ තෙල් පාංකඩ උදලා ගිනි තියනවා කියනවා. අත්වල තෙල් පාංකඩ උදලා ගිනි තියනවා කියනවා. බෙල්ලේ ඉඳන් පහලට හැම ගලවලා ඇදගෙන යනවා කියනවා. බෙල්ලේ ඉඳන් පහලටත් කකුලේ ඉඳන් උඩටත් හැම ගලවලා එකට ගැට ගන්නවා කියනවා. බලන්න ඒ කාලේ දීපු වද හිංසා වැඩි කරපුවාම. ධනිස් දෙකේ වැලිමිටි දෙකේ යකඩ උල් ගහලා පොළවේ හයි කරලා ගින්නේ රත් කරනවා කියනවා. කොකු වලින් එන මස්ලි විසිරවනවා කියනවා. මුළු ශරීරයේ මස් චූටි කෑලි වලට ඉරලා දානවා කියනවා. ශරීරයේ තනින් තන සිදුරු කරලා ලෝදිය දානවා කියනවා. බලන්න ඒ කාලේ දීපු වද හිංසා වැඩි කරන අයට. පැත්තට ඇල කරලා බිම දාලා කණේ උලක් ගහලා ඒ උලෙන් හිටෝලා කකුල් දෙකෙන් වටේට කරකනවා කියනවා. ගල් වලින් තලලා ඇඟ ඇතුලේ යට කුඩු කරලා දානවා කියනවා. ගින්නෙන් කකාරගත්තු තෙල් වලින් නාවනවා කියනවා. බල්ලන්ට කන්න දානවා කියනවා. උලේ ඉඳනවා කියනවා. හිසගසා දානවා කියනවා. අන්තිමේදී ඒකින්ම මැරලා යනවා. එක්ක මාරාන්තික වද හිංසාවන්ට මුහුණ දෙන්න වෙනවා. මහා නාම මේ ජීවිතයේදී මත් දකින්න ලැබෙන මේ දුක් ගොඩ කාමයන්ගේ ආදීනෝමයි. කාමයන් නිසාමයි, කාමයන් මුල් කරගෙනමයි මේ දුක හටගන්නේ.
ඒතර බලන්න මේ කාමයන්ගෙන් සතුරු වෙන්න ගිහිල්ලා එයා අනුන්ගේ දෙයක් හොරකම් කරලා, කයින් වැරදි කරලා, වචනයෙන් වැරදි කරලා, මනසින් වැරදි කරලා තමන්ගේ ජීවිතේ නසා ගන්නවා. මෙලොවදී එයා මහත් දුකට ගොදුරු වෙනවා මේ කාමයන් නිසා, මේ චූටි ආස්වාදයක් නිසා. නමුත් ඒක දන්නේ නැහැ. කාමයන්ගේ තියෙන චූටි ආස්වාදයක් තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඇයි ඒක දන්නේ නැත්තේ? ඒක දැනගන්නේ කවුද? මේ ධර්මයේ ගැන ශ්‍රද්ධාව තියෙන කෙනා. ශ්‍රද්ධාව තිබ්බොත් තමයි මේ කාමයන් කියලා කියන්නේ කාමයන්ගේ ආදීනව සිහි කරන්නේ. කාමයන්ගේ ආදීනව සිහි කරන්නේ නැත්නම් කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු වෙන්නේ නැහැ. අකුසලේ ආදීනව සිහි කරන්නේ නැත්නම් අකුසල දුරු කරන්න බෑ. දැන් අපි එහෙම කරන්නේ නැහනේ. අපි කරන්නේ කුසලේ අකුසලේ ආස්වාදය තමයි හිතන්නේ අපි. කුසලයේ ආස්වාදය හිතන්නේ නැහැ. නමුත් මේ ධර්මයේ පෙන්වා දෙන්නේ අකුසලයේ ආදීනව හිතන්න. කුසලයේ ආස්වාදය හිතන්න. ඒක තමයි මේ ධර්මයේදී පෙන්වා දෙන්නේ. එතකොට මේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයා දුකින් දුකටම යන්නේ මේ අවිද්‍යාව නිසා. චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි තියෙන අනවබෝධය නිසා. ඒකනේ අවිද්‍යාව කියලා කියන්නේ. ඒතර මේක අවබෝධ කරන්න ලේසි නෑ. ඒක හැමෝම අවබෝධ කරන්නේ නෑ. මොකද කාමයන්ට එච්චර වසඟ වෙලා ඉන්නේ. ඒ නිසා පින්වත්නි, කාමයන්ගේ ආදීනව සිහි කරනවා නම් කෙනෙක්, එයාට පුළුවන් මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කරගන්න. ඒක වදාළේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ අපි දැන් කතා කළේ මෙලොවදීම අත්දකින්නට ලැබෙන කාමයන්ගේ ආදීනව. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පරලෝකදී අත්දකින්න ලැබෙන කාමයන්ගේ ආදීනව ගැන. භාග්‍යවතුන් වහන්සේ වදාලා කාමයන්ගේ ආදීනව ගැන තවත් කියනවා නම් මහා නාම, කාමයන් නිසාම කාමයන් මුල් කරගෙනම, කාම අවුල නිසාම, කාමයන් හේතු කරගෙන මේ සත්වයන් කයින් වැරදි කරනවා, මේ සත්තු මරනවා, සොරකම් කරනවා, වැරදි කාම සේවනයේ යෙදෙනවා. එන වචනයෙන් වැරදි කරනවා, බොරු කියනවා, කේලාම් කියනවා, හිස් වචන කියනවා, පරස වචන කියනවා. මේ ආදී අකුසල් යාගේ වචනින් සිද්ධ වෙනවා. ඊළඟට මනසින් යා වැරදි කරනවා. අනුන්ගේ දේවල් වලට ආස කරනවා, තරහා සිතින් ඉන්නවා, මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නවා. ඔය විදිහට ඕන් කයින් වැරදි කරලා, වචනයෙන් වැරදි කරලා, මනසින් වැරදි කරලා අන්තිමේදී මැරිලා ගිහින් සැප රහිත දුගතිය නම් වූ නරකාදී උපදිනවා. දුගතිය උපදිනවා. මහා නාම පරලෝකදී අත්දකින්න සිදුවන මේ දුක් ගොඩක් කාමයන්ගේ ආදීනෝමයි. කාමයන් නිසාමයි, කාමයන් මුල් කරගෙනමයි, කාම අවුලින්මයි, කාමයන් හේතු කොටගෙනමයි මේ දුක් ගොඩ හටගන්නේ. ඒතර බලන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සිත් ඇදගන්න කැමැත්ත ඇති වෙන, රාගය ඇති වෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කෙරෙහි තියෙන ආසාව, කැමැත්ත හේතු කොටගෙන තමයි මේ සියලුම දුක් හටගන්නේ. ගිහි ජීවිතය ගත කරන හැම දිනම පතන්නේ මොකක්ද? කාමයමයි. කාමය නිසා තමයි, කාමයන්ගේ ආස්වාදයෙන් විඳින්න ඕන නිසා තමයි හැම දුකක්ම විඳින්නේ. තේරුණා නේද? ඉතින් මේ කාමයන් දුරු කරොත් යම් කෙනෙක්, එයාට පුළුවන් සැප සහිතව මෙලොවත් එයාගේ ජීවිතය ගත කරන්න, පරලොවත් එයාට ජීවිතේ සැප සහිතව ඉන්න පුළුවන්. ඒකට තමයි මේ ධර්මය භාගතුන් වහන්සේ වදාළේ. ඉතින් භාගතුන් වහන්සේ වදාරනවා ඊළඟට මහා නාම එක් කාලෙක මම රජගහ නුවර ගිජුකුළු පවුවේ හිටියා. ඒ දවස්වල ඉසිගිලි පර්වතයේ බෑමුට වෙන්න තියෙන කළුගල් තලාවේ හිටියා වාඩි වෙන ආසන ප්‍රතික්ෂේප කරපු නිගණ්ඨුව පිරිසක්. ඕන් හිටියේ හිටගෙන විතරයි. හිතාමතා ඇති කරගත් නොයෙක් දුක් විඳ විඳ තමයි හිටියේ.
ඉතින් මහා නාම මම හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා ඉසිගිලි පර්වත බැවුමේ කළුගල් තලාවේ තපස් රකින්න නිගණ්ඨයන් ළඟට ගියා. ගිහින් නිගණ්ඨයාගෙන් මම ඇහුවා ඈ හැබැයි නිගණ්ඨවරුනි. ඔහෙලා වාඩි වෙන ආසන ප්‍රතික්ෂේප කරලා හිටගෙන විතරක් පුදුම විදිහට දුක් පීඩා දිදී හිතාමතා ඇති කරගත් දුක් විඳින්නේ ඇයි? හිතාමතාම ඇයි මේ හිටගෙන දුක් විඳින්නේ කියලා අහනවා. එතකොට මහා නාම මම නිගණ්ඨයාගෙන් එහෙම ඇහුවාම ඒ නිගණ්ඨයෝ මට මෙන්න මෙහිමයි උත්තර දුන්නේ. නිගණ්ඨනාත පුත්‍රයන් තමයි හැම දෙයක්ම දන්නේ. හැම දෙයක්ම දකින්නේ. පුදුම විදිහේ අවබෝධ ඥානයක් තියෙන නිගණ්ඨනාත පුත්‍රට. ඇවිදින කොටත්, හිටගෙන ඉන්න කොටත්, නිදාගෙන ඉන්න කොටත්, ඇහැරගෙන ඉන්න කොටත් හැම තිස්සෙම ඔහුගේ අවබෝධ ඥානය විවෘතයි කියනවා. කවුද මේ කියන්නේ? නිගණ්ඨනාත පුත්‍රගේ මේ ශ්‍රාවකයෝ. නිගණ්ඨයෝ. එතුමා අපට මෙහෙම කිව්වා. ඒ නිගණ්ඨවරුනි. නුඹලා පෙර කරපු පාප කර්ම තියෙනවා. දැන් ඉතින් නුඹලා මේ කටුක දුෂ්කර ක්‍රියාවෙන් ඒ පව් ටික දිරවපල්ලා. දැන් ඉතින් නුඹලා කයින් සංවර වෙයල්ලා, වචනයෙන් සංවර වෙයල්ලා, මනසින් සංවර වෙයල්ලා. එතකොට අනාගතයට කර්ම කෙරෙන්නේ නැහැ. පැරණි කර්ම ටික තපසින් නැති කරනවා කියලා. අලුතින් කර්ම කෙරෙන්නේ නැති නිසා අනාගතයට කර්ම රැස් වෙන්නේ නැහැ කියනවා. අනාගතයට කර්ම රැස් වෙන්නේ නැති නිසා කර්ම ක්ෂය වෙනවා. කර්ම ක්ෂය වීමෙන් දුක් ක්ෂය වෙනවා. දුක් ක්ෂය වීමෙන් වේදනා ක්ෂය වෙනවා කියනවා. වේදනා ක්ෂය වීමෙන් හැම දුකක්ම දිරවලා යනවා කියලා ඔය විදියට නිගණ්ඨනාත පුත්ත අපට කියලා දෙලා තියෙනවා. ඉතින් අපි ඔය අදහසට හරිය කැමති. අපි එකඟයි කියන ඒ කාරණයට. බලන්න මේ දෘෂ්ටිය. නේ? ඒතර ප්‍රඥාව නැතිකමේ විපාකය. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා මහා නාම මම මේ නිගණ්ඨ පිරිසකින් මම මේ විදිහට ඇහුවා. ඈ නිගණ්ඨවරුනි. ඇත්තෙන්ම ඔහෙලා දන්නවද මේ දේ? අපි කලින් සංසාරේ හිටපු උදවිය හිටපු නැති උදවිය කියලා දන්නවද කියලා ඇහුවා. අපි ඒ ගැන නම් දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ භාගතුන් වහන්සේ අහනවා නිගණ්ඨවරුනි ඔහෙලා මේ ගැන දන්නවද? අපි සසරේ පව් කරපු උදවිය පව් නොකරපු උදවිය කියලා දන්නවද? අපි ඒක දන්නෙත් නැහැ කිව්වා. ඉතින් භාගතුන් වහන්සේ වදාලා අහනවා භාගතුන් වහන්සේ ඈ නිගණ්ඨවරුනි ඔහෙලා එහෙනම් මේ ගැන දන්නවද? අපි සංසාරේ මෙන්න මේ විදිහේ පව් තමයි කරලා තියෙන්නේ කියලා දන්නවද? එතකොට කියනවා අපි ඒ දන්නෙත් නැහැ. එහෙනම් නිගණ්ඨවරුනි ඔයලා මේ ගැන දන්නවද? දැන් ඉතින් මෙච්චර දුකක් දිරවලා දැම්මා. මෙච්චර දුකක් දිරවන්න ඉතුරු වෙලා තියෙනවා. මෙච්චර දුකක් දිරවලා දැම්මම හැම දුකක්ම දිරවලා දැම්ම වෙනවා කියලා. ඒක දන්නවද කියලා ඇහුවා. අපි ඒක දන්නේ නැහැ කිව්වා. එහෙනම් මේ ජීවිතයේදී අකුසල් නැති කරලා කුසල් දියුණු කරගෙන ඉන්න හැටි දන්නවද කියලා ඇහුවා. ඒතෝ නිගණ්ඨෝ කියනවා අපි ඒක දන්නෙත් නැහැ කියලා. එතකොට භාගතුන් වහන්සේ වදාලා ඈ නිගණ්ඨවරුනි ඔහෙලා හරි උදවිය නොවේ. සංසාරේ කලින් හිටියා කියලා දන්නවද කියලා ඇහුවාම ඒ දන්නෙත් නැහැ කිව්වා. ඒ වගේම සංසාරේ පව් කරපු උදවියද කියලා පව් නොකරපු උදවියද කියලා ඇහුවාම ඒක දන්නෙත් නැහැ කිව්වා. කොයි ආකාරයේ පව්ද කියලා තියන්නේ කියලා ඇහුවාම ඒකත් දන්නේ නැහැ කිව්වා. දැන් මෙච්චර දුක් දිරවලා තියෙනවා. දැන් දිරවන්න මෙච්චර ඉතුරු වෙලා තියෙනවා කියලා. මේ ටික දිරවුවාම මේ හැම දුකක්ම දිරවලා යනවා කියලා දන්නවද කියලා ඇහුවාම ඒකත් දන්නේ නැහැ කිව්වා. මේ ජීවිතයේදී අකුසල් නැති කරලා කුසල් දියුණු කරන හැටි දන්නවද කියලා ඇහුවාම ඒකත් දන්නේ නැහැ කිව්වා. එහෙමනම් නිගණ්ඨරුනි ආයෙ දෙකක් නෑ. ඔහෙලා මීට කලින් රෞද්‍ර ලේතවරුණ අත්‍යති කූර මිනිස්සු අතර තමයි උපදින්න ඇත්තේ. දැන් ඒ උදවිය තමයි මේ නිගණ්ඨයන් අතර මේ පැවිදිලා ඉන්නේ කියලා කිව්වා. එහෙනම් නිගණ්ඨුන් ඔහෙලා මීට කලින් බොහෝ පව් කරපු උදවිය අතර ඉන්න ඇත්තේ. ඒකයි මේ ජීවිතේ මේ
නිගණ්ඨයන් අතර මේ පැවිදිලා ඉන්නේ කිව්වා. එතකොට ඒ නිගණ්ඨයෝ කියනවා ගෞතමයන් වහන්සේ සැප විඳලා සැපයක් ලබා ගන්න පුළුවන් කමක් නෑ. දුක් විඳලා තමයි සැප ලබන්න තියෙන්නේ. ගෞතමයන් වහන්සේ සැප විඳලා සැපයක් ලබන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ මගධ රටේ රජුරු වන සේනීය බිම්බිසාරයන්ට ඒ සැපේ ලබන්න පුළුවන් නෑ. ගෞතමයන් වහන්සේට වඩා මගධ රජුරු වන සේනීය බිම්බිසාරයන් තමයි සැපසේ වාසය කරන්න කිව්වා. ඒතර මොකද්ද මේ කලේ? මේ නිගණ්ඨෝ බුදුරජාණන් වහන්සේට අභියෝගයක් කළා. නේ? සැප විඳලා සැප ලබන්න පුළුවන්කමක් තියෙනවා නම් එහෙනම් සේනීය බිම්බිසාර රජුරු තමයි සැප විඳින්නේ කිව්වා. ගෞතමයන් වහන්සේට වඩා. එතකොට භාගතුන් වහන්සේ වදාලා ඒකාන්තයේ මේ නිගණ්ඨයන් කිසිම දෙයක් ගැන සලකන්නේ නැතුව නෙවෙයි මේ බරපතල ප්‍රකාශ කළේ. එහෙනම් ඉතින් ඒ ගැන අහන්න තියෙන මගෙන්මයි. ඔය දෙන්න අතරින් ඇත්තෙන්ම කවුද සැපසේ වාසය කරන්නේ? මගධේශ්වර සේනීය බිම්බිසාර රජුරුවද? එහෙම නැත්නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේද කියලා ඒ ගැන දැනගන්න තියෙන කාගෙන්ද? බුදුරජාණන් වහන්සේගෙන්මයි. ඉතින් භාගතුන් වහන්සේ වදාලා එහෙමනම් නිගණ්ඨවරුනි මං ඔහෙලගෙන් මේ කාරණේ අහනවා. කැමති විදිහට උත්තර දෙන්න කියනවා. නිගණ්ඨවරුනි ඔහෙලා මොකක්ද මේ ගැන හිතන්නේ? මගධ රජුරුවනේ සේනීය බිම්බිසාරයන්ට පුළුවන්ද කය සොලවන්නේ නැතුව වචන කතා කරන්නේ නැතුව එක දිගට දවස් 7ක් ඒකාන්ත සැපයකින් වාසය කරන්න? ඒතර මෙයාලා කියනවා නිගණ්ඨෝ කියන එක නම් රජුරුවන්ට කරන්න බැරි වැඩක් කිව්වා. හොඳයි එහෙනම් මේ ගැන මොකද හිතන්නේ? මගධ රජුරෝ වෙන සේනීය බිම්බිසාරයන්ට පුළුවන්ද කය සොලවන්නේ නැතුව වචන කතා කරන්නේ නැතුව එක දිගට දවස් 6ක් 5ක් 4ක් 3ක් 2ක් එකක් එක දවසක් හරි පුළුවන්ද කියලා ඇහුවා. ඒක නම් රජුරවන්ට කරන්න බැරි දෙයක් කිව්වා. ඊට භාගතුන් වදාලා නමුත් නිගණ්ඨවරුනි මට පුළුවනි මේ කය සොලවන්නේ නැතුව වචන කතා කරන්නේ නැතිව දිවා රාත්‍රියේ එක දවසක් ඒකාන්ත සැපකින් වාසය කරන්න. ඒ වගේම නිගණ්ඨවරුනි මට පුළුවනි මේ කය සොලවන්නේ නැතුව වචන කතා කරන්නේ නැතුව දවස් 2ක් 3ක් 4ක් දවස් 5ක් දවස් 6ක් රැය දවස් 7ක් ඒකාන්ත සැපයකින් වාසය කරන්න. ඈ නිගණ්ඨවරුනි දැන් ඔහෙලා මොකද කියන්නේ? ඕකනම් සැබෑ తত্ত্বය කවුද සැපසේ වාසය කරන්නේ? මගධ රජුර වන බිම්බිසාරයන්ද? එහෙම නැත්නම් මමද කියලා ඇහුවා. ඊට පස්සේ නිගණ්ඨෝ කියනවා ඔහොම බලද්දී නම් ඉතින් මගධ රජුර වන සේනීය බිම්බිසාරයන්ට වඩා ගෞතමයන් වහන්සේ තමයි සැපසේ ඉන්නේ. ඒතර ඒක පිළිගන්න උනා නිගණ්ඨයන්ට. බලන්නනේ. එතකොට අපි කතා කළා මේ දේශනාවේ මොකක්ද? කාමය ගැන. කාමයන්ගේ ආස්වාදය ගැන. භාගතුන් වහන්සේ වදාලා මේ කාමයන්ගේ ආස්වාදය බොහෝම චුට්ටයි. කාමයන්ගේ ආදීනවයි බොහෝ තියෙන්නේ. නමුත් ඒක දන්නේ නැහැ. ගොඩක් දෙනා ඒක දන්නේ නැහැ. ඒ නිසා කාමයන්ට අහු වෙලා කාමයන් හේතු කරගෙන දුක් විඳිනවා. මහත් වූ දුකක් විඳිනවා. ඒතර මේ කාමයන්ගේ නිදහස් වෙන්න නම් ඒ කාමයන්ගේ ආදීනව සිහි කරන්න ඕනේ. නෝනින් විමසන්න ඕනේ. එතකොට මේ කාමයේ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ වෙලා යන්නේ. එතකන් අපි හැම දිනම මේ කාමයන්ට අහු වෙලා කාමයන් හේතු කරගෙන බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා අපිට. ඉතින් ඒ සඳහා ඒ කාමයන් දුරු කිරීම සඳහා අපට උපකාර වෙන්නේ භාගතුන් වහන්සේ වදාළ ධර්මය. ධර්මය ගැන හිත පහදවා ගත්තොත් ඒ හිත පහදවාගත් ධර්මයේ තමන්ගේ ජීවිතේ කලප ගත්තොත් එයාට පුළුවන් සැපසේ සුවසේ තමන්ගේ ජීවිතේ ගත කරන්න. පරලොව ඉපදිලා සතුටු වෙන්න. සංසාර දුක නිදහස් වෙන්න පුළුවන් ධර්මයක් මේක. ඒ නිසා මේ ධර්මය ගැන හිත පහදවා ගත්තොත් අපට පුළුවන් මේ දුකින් නිදහස් වෙන්න. ඉතින් ඒ නිසා අපට මේ කාමයන් දුරු කරලා කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා අපට මේ කාමයන්ගෙන් නිදහස් වෙන්න සංසාර දුක නිදහස් වෙන්න වාසනාව ලැබේවා
සාදු සාදු සාදු. අද දින සම්පසාදනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර වාසය කරන පින්වත් විශ්ව ප්‍රනාන්දු මහතා විසින්. මේ ධර්ම දානමය පින සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ 2022 ජූනි මාස 6 වෙනි දින 35 වන විවාහ සංවත්සරයේ සැමරූ සමන් ප්‍රනාන්දු සහ ඉන්දු හේමචන්ද්‍ර යන දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිසද උතුම් ධර්මාවබෝධය පිණිසද මේ සියලුම පින් උපකාර වේවා කියන අදහස තමයි තියෙන්නේ. ඒ වගේම 30 වන උපන්දිනයේ යෙදෙන සංදේශ වීරසිංහ කල්යාණ මිත්‍රයාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිසත් මේ උතුම් ධර්මාවබෝධය පැතීම පිණිසත් තමයි මේ පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. ඉතින් අප විසින් රැස් කරපු ඒ ධර්ම දානමය පින අපි පළමුවෙන්ම අනුමෝදන් කරමු. සීලෝම පින්කැමි දෙවියන්ට සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු ඇතුළු සදෙව් ලෝක වාසී සීලෝම දෙවිවරුන්ටත් 38ක් වූ සෙම්පති දෙවිවරුන්ටත් අපගේ ශ්‍රේ දේවතාවන්ටත් මේ ගම්බාර පළාත් බාර රට බාර ලෝක බාර සීලෝම දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ධාර්මික රැකවරණය ආරක්ෂාව විශ්ව ප්‍රනාන්දු මහතා ඇතුළු පවුලේ හැම දිනාටම සලසා දෙත්වා. දෙවියොත් මේ ගෞතම සසුනේ ආර්ය සත්‍ය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කළ සීලෝම පුණ්‍ය ධර්මයන් අද දින ධර්ම දානමය දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර වාසය කරන පින්වත් විශ්ව ප්‍රනාන්දු මහතාටත් ඒ වගේම ඒ මහතා බලාපොරොත්තු වන අරමුණ වන ඒ විවාහ සංවත්සරයේ සැමරූ සමන් ප්‍රනාන්දු සහ ඉන්දු හේමචන්ද්‍ර යන දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායුෂ සම්පත් ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිසත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම 30 වන උපන්දිනයේ යෙදෙන සංදේශ වීරසිංහ කල්යාණ මිත්‍රයාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් දීර්ඝායුෂ ලැබීම පිණිසත් ධර්මාවබෝධය පිණිසත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපට මේ ධර්මය කියලා දුන්න අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මහමෙවුනා වාසී ලෝක වාසී සීලෝම පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් නමින් මේ පරලෝකීය දෙමාපියන්ටත් මේ පින් අපි අනුමෝදන් කරමු. ඒ වගේම නන්නයිරුන් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් අනන්ත සසර පුරාවට මේ පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. වහා සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඔසුර වීරසිංහ ශාන්ති වීරසිංහ සහ උපුල් වීරසිංහ යන පවුලේ සිය දෙනාටත් සෙත් පැතීම් පිණිසත් උතුම් ධර්මාවබෝධය පිණිසත් මේ පින් උපකාර වේවා. විශ්ව ප්‍රනාන්දු සහනී ප්‍රනාන්දු කසුන් ප්‍රනාන්දු තිලින ජයන්ත සහ රොනීසි මිකෙලා යන පවුලේ සියලු දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම තවත් දහමට නැඹුරුව ධර්ම මාර්ගයේ යමින් උතුම් ධර්මාවබෝධය ලබා ගැනීම පිණිසත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අචලා හර්ෂණී ප්‍රනාන්දු මහත්මියට ඉක්මන සුවය ලැබී දුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු.
ඒ වගේම සමන් කුලරත්න, කුමාරී කුලරත්න යන දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් රවින්දු සහ චමිදු කුලරත්න යන සහෝදරයන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිසත් මේ පින උපකාරයක්ම විත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන්ටත් එම පවුල්වල සිළු දෙනාටත් දරුවන්ට උදව් උපකාර කළ පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. නිරතුරු උතුම් කලණ මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අප කෙරේ අනුකම්පා දායාවෙන්ම ගරුතර මහා සංඝරත්නය උතුම් ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම අන්තර්ජාල අවකාශයන් ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ පරිද්දෙන් මේ දුෂ්කර සමයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දායාද කොට ගැනීමේ දුර්ලභ පින්කමෙහි කොටස් කරවන්න වන්න පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සිත සමාදන් කරන්න හැම දිනාට ධෛර්යය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ජාතියේ සිත ශ්‍රී සද්ධර්මයෙන් පිරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.